මේ කල්යාණ මිත්‍ර ගෲප් කියලා කිව්වට මම මේ කියන්නේ ධර්ම සාකච්ඡාව කියන එකෙන් කියන්නේ තමන් නොදන්න දේ තමන් දැනගන්නවා. තමන් දන්න දේවල් තව තහවුරු වෙනවා. තමන් දන්න දේ අනිත් අය දැනගන්නවා. අනිත් අය දන්න දේ තමන් දැනගන්නවා. ඊට අමතරව ධර්මයේ පවතිනවා. ඒකයි මෙතන වෙන්නේ. ඒ හින්දා අපි මේ කරන ක්‍රියාවලිය බොහොම හොඳ මේ වැඩක් කරන්නේ අපි. ඒක මම හිතන්නේ හැමෝටම ප්‍රයෝජනවත් ඇති. ඒ කියන්නේ මේකේ ඒ වගේ කතා කරනකොට එතනම ඉතින් අපි කරන්නේ මේ විමසලා බලනවානේ මේක මේ අපි තුල කොහොමද මේක තියෙන්නේ කියලා. ඒකනේ අපිට විමසන්න කියලා. ඒ කියන්නේ අපි උදාහරණයක් කිව්වේ මේක විමසලා බලන්න Taman තුලින්ම මේක අඳුනගන්න කියලානේ. කවුරුත් කිව්වටම හරියට හරි. කවුරුත් කිව්වට පිළිගන්න එපා කියලා. මේ දැන් මේක අපි මාතෘකාවට ගියොත් මේක ඇත්තටම නම් කරලා තියෙන්නේ ඝන සංඥාව කියලා. මතකනේ? ඔව්. නිලන්තත් මේක ඇහුවද? ඔව් අප්පා. ඔක්කොම ඇහුවා දිගටම. ඔව් ඔක්කොම ඇහුවා. ඒ අන්තිම හරිය තමයි හොඳනේ. ඔව්. මේ හරි මේ ඒකෙදි දැන් ඔය ඝන සංඥාව කියන එක තමයි ඇත්තටම ඔය අපි අර නාම රූප කියන කතාවේ නාම ධර්මතාවය කියලා කියන්නේ. මේ නාම ධර්මතාවයේ තමයි දැන් නාම ධර්මතාවය තියෙන වගේම දැන් ඝන සංඥාව කියන්නේ රූප ධර්මතාව. රූප ධර්මතාව නාම ධර්මතාව තුල තියෙනවා කියලා අපි කතා වුණානේ. ඒක නිසා ඒක තමයි මේ පැහැදිලි කරන්නේ මේ ඝන සංඥාව කියලා. එතෙන්දී මේ ආමුදුරියන් සාරාංශ වශයෙන් කිව්වොත් මේ කියන්න හදන්නේ මේ ඝණය කියලා ඝන ඒ කියන්නේ ඝන ස්වභාවය. අපි තද කරගෙන අපි මේසයක් හරි ඇඳ හරි අපේ ඇඟ හරි තියෙන මේ තද ගතිය ඇවිල්ලා ඒක සංඥාවක්. ඒක ඒක ඇත්තටම ආපෝ තේජෝ වායෝ පඨවි වලින් හැදුනට ඒකත් අපි සංඥාවක් නිසා තමයි එහෙම අරන් තියෙන්නේ කියලා. ඒ සංඥාව තමයි මේ රූප ධර්මතාවය. එතකොට මේ රූප ධර්මතාවයේ අර නාම ධර්මතාවයත් එක්ක එකට තියෙන්නේ කියන එක තමයි එතන. ඒ කියන්නේ ඒක තමයි බුදුහාමුදුරුවෝ දැන් අර පටිච්චසමුප්පාදේ කියනකොට නාම රූප කියලා එකක් කිව්වේ. එතනයි ඔය ඒක තමයි පැහැදිලි වෙන්න ඕනේ. මොකද ඒකදී අර හාමුදුරුවෝ මෙතෙන්දිත් කියනවා මේ එකේදිත් කියනවා සමහර අයට මේක තේරෙන්නේ එකක් නැහැ කියලා. මොකද මේ දැන් ගොඩක් දෙනෙක් සාමාන්‍ය පෘථග්ජන කෙනාට තියෙන්නේ මේක මේ අපේ ශරීරේ. මේ ශරීරය තමයි යන්නේ කියලා. මේ ශරීරය තමයි අපිට ඔක්කොම තියෙන්නේ. මේක ඇතුලේ තමයි නාමයේ රූපයේ දෙකම තියෙන්නේ. මේක නැති වුණාම ඔක්කොම ඉවරයි කියන එක හිතේ තියෙන යටි හිතෙන් හැබැයි අපි කියන හින්දා මේක ඊළඟ ආත්මයකට යනවා කියලා හිතාගෙන ඉන්නවා. නේ? මොකද්ද කියන්නේ? කවුද කතා කරන්නේ? ඡන්දද කියන්නේ? කියන්නේ නෑ මම කිව්වා. මේ ඒක නිසා ඒ අර ඝන සංඥාවේ කියන එක මේ ඇවිල්ලා ඒකට තමයි අපි ඔය ඇත්තටම මේ රූප ධර්මතාව කියලා කියන්නේ. මොකද ඒකත් හැදෙන්නේ අපේ පංච උපාදානස්කන්ධ වල හැදෙන උපාදාන චක්‍රයේ එකක්. ඔක අපි ඊසුමානිත් කතා කරා. අනිත් එක තමයි මෙතනදී අර මේ මැදහරි පොඩ්ඩක් හරි ඉඳ ගියාට පස්සේ මේ ආහඳුරෝ කියන මේ කවුරු හරි කියනවනම් නාම රූප කියලා දෙකම එකක් කියලා ඒක බොරුවක් කියලා. ඒක නිකන් අර අපි මෙච්චර කතා කරපු ඔක්කොම බොරු කිව්වා වගේ කතාවක්. නමුත් එතෙන්දී ආහඳුරෝ ඒක කිව්වේ ඊට පස්සේ ඒක යනකොට තේරෙන්නේ නැති අහගෙන ඉන්න කෙනෙකුට මේ එයා කියන්නේ මේ සාමාන්‍ය අපේ දැන් වෛද්‍ය විද්‍යාව අනුව හරි ඔය මේ පෘථග්ජන ස්වභාවයේ ඉන්න අය කියන එක අනුව හරි කියනවා නම් නාම රූප කියන්නේ එකක් කියලා අන්න ඒක ගැන එයා කිව්වේ. නැතුව අර ආධ්‍යාත්මික ස්වභාවයෙන් ඒ කියන්නේ ප්‍රඥාවේ තුලින් බලන කෙනාට මේ නාම රූප කියන එක ධර්මතාවයක්. ඒක ඇවිල්ලා මේ සංඥාවක්. ඒ නිසා තමයි අර නාම රූප කියන එක. එතන මේ ඒක පැහැදිලිව ඒ කියන්නේ දෙපැත්ත කියනවා මට මම මේක දාන්න හැදුවෙත් ඒ ටික ඇහිච්ච ගමන් මට හිතෙනවා මේක දාන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ඔක්කොටම මේක පැටලෙන්නේ ඒ කියන්නේ දැන් අපි කතා කරපු එක වැරදි කියලා
ඔළුවට එනවද නැද්ද කියලා දැනගන්නත් එක්ක. ඔයගොල්ලන්ට මතකද එහෙම එකක් කිව්වා මේකෙදි? නාම රූප කියන එක කවුරු හරි කිව්වොත් ඒක වැරදි කියලා. ඔව්. කියන්න කවුද චින්තක පුරණ කතා කරා. නෑ චින්තා චන්ද්‍ර කියන්නේ? නෑ එතෙන්දී මේ රූප කියන එකත් අපි අර ඒකත් අර නාම ධර්ම වගේම අපේ හිත ඇතුලේ ඇති වෙන එකක් කියලා නේද කියන්නේ? අන්න හරිය. එතකොට මේ දෙකම එකක් කියන එක. එතකොට ඒ කියන්නේ ඒකයි අපි අර දෙකම එකක් කියලා කියන එකකින් කිව්වේ නාම රූප කියලා පටිච්චසමුප්පාදයේදී බුදුහාමුදුරුවෝ කිව්වේ විඥානපච්චය නාම රූප කියලා කිව්වේ ඒ අර හිතේ ඇති වෙන්න මනසේ ඇති වෙන එහෙම නැත්නම් ඒ නාම ධර්මතාවයේ තුල ඇති වෙන රූප ධර්මතාවය ඒ දෙකම එකක් කියන එක. කියන්නේ දෙකම මේ දෙකම එකක් ඒ දෙකම එකට තියෙන. හරියට හරිය. දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන කියන එක. ඒකනේ අර ලෑලි දෙකේ කතාව. ඔව්. ඒක තමයි. එතකොට ඒ කියපු ටිකයි අර ඉස්සෙල්ලා එයා කිව්වේ නාම රූප කියන දෙකම එකක් කියලා කිව්වොත් වැරදියි කියන එකයි ඒ දෙක තමයි වෙනස කරන්න ඕනේ. ඒක තමයි හරි මම කියපු විදිහට වැරදීමට දැන් චන්ද්‍රා කියපු විදිහ හරි දෙකම එකට ඇලිලා තියෙන කියන එකයි කියන්නේ නේ. ඔව්. හරියට හරි. මේ ඒකයි අනිත් එක දැන් අර ඔක සම්පූර්ණයෙන් කියවගෙන යනකොට දිගටම කියන යනකොට මේකේ අදහස් කරපු දේ මේ ඔයගොල්ලෝ මතක තියෙන දේවල් තියෙනවා නම් කතා කරමු වෙන මට දැන් කරුණු දෙකක් විතර තියෙනවා තව ඔක් ගැන කතා කරන්න. ඕගොල්ලන්ට මතක තියෙන එකක් ගැන කතා කරමු. අයියට මොකුත් තියෙනවද ඒක ගැන විශේෂයෙන් කතා? නෑ මේකයි මේ අපි ඒක අහන්නම් මුනේ විඥාන මොකද්ද සමුච්චය ගැන කතා කරේ එතනට වෙනකම් විතරයි. ඇතිවෙච්ච ඒ අතරතුර මට ඇතිවෙච්ච ප්‍රශ්න තමයි දැන් අර කායානුපස්සනාව කියන එකෙන් අදහස් කරන්නේ ඔය දැන් කියන කේසා ලෝමා නඛා දන්තා කියන ඒ අනුව ඒක අනිත්‍යයි කියලා කරන භාවනාව නෙමෙයිද කියන්නේ. හොඳ ප්‍රශ්නය. නෑ එතනදී ඒ කේසා ලෝමා දන්තා කියලා ඒ ටික එයා ඒ කිව්වේ ඒ භාවනාව කරන්න කියන එකෙන් අදහස් කරන්නේ ඒවා වෙන්වෙන්ව අඳුනගත්තාම ඒ නිසා මේ සතර සතිපට්ඨානයි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මේක මේ කරන්න හදන්නේ මේ අපිව අර ඔය කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා කිව්වේ ඒව ටික අපි ඒවට ඇලිලා ඉන්නේ නැතුව ඒවෙන් අයින් වෙන්න අවධානය එතනින් අයින් කරගන්න එක තමයි ප ဋ ාණය කියන්නේ. එතකොට සතර සතිපට්ඨානයෙන් කරන්නේ මේ අපේ සතිය මේ තියෙන ඒවායින් අයින් කරගන්න. ඒවා අයින් කරගන්න තමයි මේ අර දැන් කායනුපස්සනාව කිව්වහමත් කාය ගැන මේ කේසා ලෝමා දන්තා චචා කී අපි වෙන් කර කියලා අපි කරන්නේ මේ මගේ අවධානය දැන් මෙච්චර කල් අවධානය ඇතුළේනේ තිබුණේ. ඒක අයින් කරගන්න. එහෙම නැත්නම් අපේ සතිය ඒක අපේ සතිය මෙතනින් අයින් කරගන්න. කරලා උඩට ගන්නවා. ඒ කියන්නේ උඩට ගන්නවා කියන්නේ අපේ ශරීරයෙන් එළියට ගන්නවා. ඒකට තමයි අර ඒක ගන්න බැරි වෙන්නේ මොකද අපිට අපි මෙච්චර කල් අර ගෙනාවු මේක නිසා අපි මේ ශරීරයත් එක්ක එකට බැඳිලා තියෙන අපේ අවධානය. එහෙම නැත්නම් අපේ සතිය. ඒ නිසා අපි මේ කඩලා මේක අඳුන ගන්න අපිට තේරෙනවා මේ සතිය ටික ටික වෙන් වෙනවා මෙතනින්. ඒක තමයි ප ဋ ාණය මේ කියන්නේ සතිය ටික ටික උද්දීපනය වෙලා මෙතනින් සතිය අයින් වෙනවා. ඒතකොට අපි ඒතකොට සතිය ඇතුළේ විතරක් ජීවත් වෙනවා මේවා ටික අයින් කරලා. ඒක තමයි අර මම ඉස්සර කියනකොට කියන්නේ මේ අපි කියන්නේ අවධානය තුලම ජීවත් වෙන එක අවධානය එළියට ගන්න. අවධානයටම ගෝචර කරගන්න.
ඒතර අවධානය තුල තමයි අපි ජීවිතේ. එතකොට අපිට අර සිතිවිලි අරම වලට රැඳෙන්න එපා කියලා. ඒක දැන් සතර සතිපට්ඨානයේදී කායනුපස්සනාව කියලා කියන්නේ කයට දැන් අපේ හිත එකතු වෙලානේ තියෙන්නේ කොච්චර උනාද. අපි හිතන්නේ ඕන කෙනෙක් හිතන්නේ මේ අපි හිතත් එක්ක මේ අපේ කය තියෙනවා තමයි. මේක නැත්තම් අපි නෑ. නමුත් අපි දන්න භාවනා කරනකොට අපිට පුළුවන් මේ ශරීරය ඔක්කොම අමතක කරලා දාලා කෙලින්ම ඒක ගැන හිතන්නේ ඒකට අවධානය යොමු කරන්නේ නැතුව අපි සතිය එළියට ගන්න. එළියට අරන් සතිය එළියට වෙලා ඉන්න. දැන් අපි අර ගිසුමානේ කතා කරේ මේ ගොඩක් දේවල් ඒ වගේ අයින් වෙලා ඉන්න පුළුවන්. අන්තිමට නිකන් කිව්වනේ අපි සමහරලාට ඔය අර නියඩෙත් වලදි වෙන්නේ ඕක තමයි කියලා. ඒ වගේ අපි අර අයින් කරගන්න පුළුවන් කියන එක තමයි ඒක මේ ඒ කවුරු හරි භාවනා යෝගියාට ඒත්තු කරන්න තමයි අර වගේ මේ වෙන වෙනම අපේ ඇඟේ තියෙන කෑලි වෙන වෙනම වෙන් කරලා පෙන්නන්නේ. ඒවා නැති වෙලා යනවා කියන එකකින් පෙන්නන්නේ. දැන් ඕකදී අර පොඩි මේකක් තියෙන මම හිතන්නේ අයියා කියන්න හදන්නේ ඒක දැන් සමහර අය භාවනා කරනකොට කියන්නේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. එතෙන්දී අර අනිත්‍ය කිව්වම මේක ඇති වෙවි නැති වෙවි යනවා කියලා හිතනවා මිසක් අර අනාත්ම කියන කෑල්ල ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. එතනයි ඔතන තියෙන මම හිතන අයියාගේ ප්‍රශ්නේ තියෙන්නේ. අයියා ඔය කියන මේ පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා කියන්නේ. මොකද ගොඩක් දෙනෙක් භාවනා කරනකොට මේ කායනුපස්සනාව ගැන ඔය වගේ අර මේ කේසා ලෝමා දතා කිය ඒවා ඇති වෙනව නැති වෙනව කියන මිසක් ඒ ඇති වෙන නැති වෙන නිසා ඒකට ආත්මයක් නැහැ කියලා හිතන්නේ නැහැ. එතනයි වැරද්ද තියෙන්නේ. එතනයි මේ වෙනස තියෙන්නේ. හරි විදියට මේ හැමදෙර කියනකොටත් අර භාවනාව කරනකොට එයා කියන්නේ මේ ඔක්කොම කියලා එයා කියන මේකට ආත්මයකුත් නැහැ. දැන් අර ඝන සංඥාව කියන එක එයා විස්තර කරන ගිහිල්ලා කියන මේකට ආත්මයක් නැහැ කියලා. ඒ ආත්මයක් නැති නිසා තමයි මේක මේ ඒ කියන්නේ තමන් මේක ඇතුලේ නැහැ. මේක ඔහි සිද්ධ වෙනවා. තමන්ගේ මේ නියම සතර සතිපට්ඨානය කියන මේ සතිපට්ඨානය වුණොත් සතිපට්ඨානය වෙනවයි කියන එකෙන් මම අදහස් කරන්නේ මේකෙන් ගැලවුණොත් මේ සම්බන්ධ වෙලා තියෙන ටිකෙන් ගැලවුණොත් අන්න එතකොට අරකට සම්බන්ධතාවයක් නැහැ. එතකොට තමයි අර අයියා කිව්වා වගේම අර නිවන කියන තැනට සම්බන්ධ වෙන්නේ එතකොට. ඒකත් එක්ක තමයි සම්බන්ධය යන්නේ. මේ නන්දේ මේ ඕක මං හිතන්නේ උතන අපි ලොකුම සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙන ඔය කතාව. මොකද ඔය මේ සාමාන්‍ය අපි ඔය භාවනාවේදී ඔය අර පිළිකුල් භාවනාව කියලා කරනවනේ. අපි හුඟක් වෙලාවට කරන්නේ අර උඩ තලයේ ඉඳලා මේක භෞතික වශයෙන් ඇති වෙනව නැති වෙනවා කියන එක හිතලා ඒක ගැන කලකිරීමක් ඇති කරගන්නවා වගේ දෙයක්. මම කියන්නේ මම දන්න මම හිතන විදිය. දැන් අපි ඔය දැන් කතා කරන්නේ ඒක ඇත්තටම මොකද්ද මේ අනිත්‍ය කියන එක තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක මේ එහෙම දේවල් මේ කෙස්ලොම් දත්නිය කියන ඒවා මේ යථාර්ථය නෙවෙයි. ඒ කියන්නේ ඒක මායාවක් විතරයි කියන එක තමයි සතිය ඔස්සේ ගිහිල්ලා භාවනාව යොමු කරන්න හිත අවධානය යොමු කරන්න ඕනේ ඒකට. එතකොට ඔය අපි කතා කරන්නේ තල දෙකක්. හරියට. ඒකයි උතන තියෙන ගැටලුව මං හිතන්නේ. හරියටම හරි. නියම විදිහට මේක විස්තර කරා. හරියටම හරි. ඒක තමයි. ඒ අර දැන් අර ඒක තමයි මම හිතන්නේ ඔය අයියත් කියන්නේ හැදුවේ. අර ඒ කියන්නේ අර ගොඩක් දෙනෙක් මේ දැන් මේක ඇති වෙනව නැති වෙනව කියලා කිව්වට ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේක දි รา පත් වෙනවා. අපේ ඇඟ පොඩි ළමයා ඉන්න කාලේ අපේ ඇඟ හොඳයි. ඊළඟට ටිකක් නාකි වෙනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊළඟට මැරෙනකොට මේක දි รา පත් වෙනවා. ඕක අනිත්‍යයි කියලා ඒගොල්ලෝ හිතනවා මිසක් දැන් එතන අනාත්ම ගතිය ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ භාවනාවට ඒ කියන්නේ ඔය ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැහැ ඒක ගැන. නමුත් දැන් අර ඔයා කිව්වා වගේ දෙවෙනි තලයේ ඒ කියන්නේ දෙවෙනි එක නියම ආර්ය ස්වභාවයෙන් බලන කෙනාට ඒ සතිය මෙතනින් අයින් කරනකොට ඇත්තටම මෙතන කිසිම ආත්මයක් නැහැ කියන එක තමයි එතන කියවෙන්නේ. ඒක හරි නේද අයියට? දැන් මේ චින්තක කීප එකත් එක්ක. කියන්නේ මේ කායන වසනා කියන එක අයින් කළා නේද? I can ඇහුන්නේ හරියට.
කායනුපස්සනාව කියන සබ්ජෙක්ට් එක අයින් කරනවා ගන්න. හරියටම හරියෝ. ඒක තමයි කෙරෙන්න ඕනේ. දැන් ඔය සතර සතිපට්ඨානය කියන එකේ මේ අරමුණ කය කියන එක අයින් කළම දානවා. සතියෙන් අයින් කළා දාලා ඊට පස්සේ ඉතුරු වෙන්නේ වේදනාව. ඊළඟට වේදනාවත් අයින් කළා දානවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මේ හිතේ ඇති වෙන හිතවිලි අරමුණ ටික. ඒකත් අයින් කළා දානවා. ඒකත් අයින් කළා දැම්මට පස්සේ ඉතුරු වෙනවා ධම්මතාවය. ඒ ධම්මතාවයෙන් තමයි අර මම කියන්නේ මේ පංච නීවරණ ධර්ම කියලා. එතකොට ඒකත් අයින් කළා දානවා. දැන් සතිය අරව ඔක්කොගෙම අයින් වෙලා. ඒ කියන්නේ සතිපට්ඨානය කියන එක අදාළ සතිය දිනු කරා. සතිය එක්කෝ ඉහළ තත්වයකට ගෙන යනවා. උඩ තලයකට ගෙන යනවා. ඒ උඩ තලයකට ගේනකොට අරව ටික ඔක්කොම නැති වෙලා යනවා. දැන් අර අයියා කිව්වා වගේ ඕවා ඔක්කොම නැහැ කියන එක අදහස ඒවා මේ සතියට ඒවට ගෝචර නැහැ. දැන් ඕක අර මම පටන් ගන්න කාලේ ඉස්සර කියන කතාව තමයි මේ සතියේ මේක අයින් කරගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ මේ එළබගත් සිහිය එහෙම නැත්නම් අවධානය මේ සිතවිල්ලත් එක්ක තියෙන ඔක්කොමත් එක්ක අයින් කරගන්න. සිතවිලි ඈඩ් කරගන්න. දැන් මෙතන මම සිතවිලි කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඔය කියන සංඥාවල් ඔක්කොම. ඝන සංඥාව, වේදනා සංඥාව, චිත්තානු සංඥාව, ධම්මානු සංඥාව ඔය ඔක්කොම සංඥාවල් ටික. ඒ සංඥාවල් වලට තමයි මම සිතේ කියලා කියන්නේ. ඒ ඔක්කොම එකතු වුණාම තමයි දැන් ඒ සිතත් එක්ක තමයි මේ මමත්වයේ තියෙන්නේ. සිත කියන්නේ මමත්වයේ නැත්නම් ඊගෝ එක. ඒක මේ ඔක්කොමත් එක්ක එකතු වෙලා දිනේ. එතනින් අපි අර සිහිය අයින් කරගන්නවා. එහෙම නැත්නම් අපේ අවධානය ඒවයින් එතනින් අයින් වෙනවා. අයින් වෙනකොයි කියන්නේ සතිපට්ඨානය. සතියේ ඉහළට ගන්න. එතකොට අරව ටික ඈතට පේන්නේ. එතකොට ඒවත් එක ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒක තමයි නියම සතර සතිපට්ඨානයි. ඒක තමයි ඉතින් බුදුහාමුදුරු කිව්වේ ඒකායනෝ මග්ගෝ කියලා. මොකද ඇත්තටම එහෙම අයින් කරාම තමයි මේ අපිට මේ ලෝකෙ සිදුවෙන සිදුවීම් ඔක්කොම මේ ভাইබ්‍රේෂන් විතරයි කියලා තේරෙන්නේ. වෙනස් වීම විතරයි කියලා මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒකයි මම හරි වටිනවා කියලා මේ හාමුදුරන්ගේ කියන ඒවා ඒවෙන් මට අර වගේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක ගැන කොහොමද ඉතින් අර දැන් අර අයින් කරනවා කියලා ඒ අයින් කරන එක තමයි කරන්නේ දිගටම. අයින් කරනවා හතරම අයින් කරනවා. එකක් විතර නෙමෙයි. අරක අයින් කරාට පස්සේ වේදනාව එනවා. වේදනාව අයින් කරනවා. ඊට පස්සේ චිත්තානුසප්පස්සනා කියන සිතින් ඇති වෙන සිතිවිලි චිත්ත සංකල්පේ වෙන් එන ඒවා අයින් වෙනවා. ඊට පස්සේ අපි හිතවිලින් වලින් එන්නේ නැතුවට මම කිව්වා අර 120ක් තියෙනවා 80ක් හිත 120ක් අර සිතවිලි ගැන කියනකොට චන්ද්‍ර අහපු ප්‍රශ්නෙට මම කිව්වේ ඉතුරු 20 තමයි අර සිතවිලි තමයි මේක මනස තමයි මනසෙන් කරන දේවල් තමයි නමුත් ඒවා තියෙන්නේ මොකක් ගැඹුරින් යටි සිතේ වගේ ඒක තමයි ඔය කම්මැලිකම මේ ආසාව තරහ යන ගතිය ඔය වගේ ටික ඒක තමයි ධම්මතාව වලට යන්නේ එතකොට ධම්මානුපස්සනාවෙන් කියන්නේ ඒවෙන් අඳුර ගන්නවා මේවා තමයි මාව මේ බාධා කරන්නේ කියලා ඒතකොට ඒවා ටිකත් අයින් කරගන්න ඒක කොහොමද අයියට තේරෙන්නේ හිතෙන් හරිද ඒ විදිහට කියපුවාම අඳුර කියන්නේ කායानुපස්සනා කියන්නේ ෂය වෙන දෙයක් පිළිබඳ අනුශාසන මේ විපස්සනා කරනවා කියන එක නේද? ඔව් ෂය වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ මේ නැති වෙලා යන අඳුර සද්දකර ගොඩක් කරාට කායानुපස්සනාව කියන වචනේ නෙමෙයි කය කියන එක නෙමෙයි ෂය කියන වගේ සබ්දෙන් නේද? ඝන කියන එක නේද? ඔය කතාවේ තියෙන ඝන සංඥාව කියලානේ. ඔව් එතකොට ආඳුරෝ කියවන මට මතක විදියට කායානුපස්සනාව කියන එකේදී කය කියන එකට වඩා අර්ථ දෙකක් කියලා මේ ෂේ කියන්නේ. ඒකෙන් අපි අදහස වෙනස් වෙනවාද කියන්නේ? ෂය කියලා කිව්වේ බෙන් නැති වෙනවා කියන එකද අයියේ? ඔව් ඒ කියන්නේ ඊට පස්සේ තමයි කියවනේ මේ ඝන සංඥාව කියන එක ගැන විස්තර වුණේ ඊට පස්සේ. මුලින්ම කියවනේ කායानुපස්සනා කියන එක නෙවෙයි ෂයානුපස්සනා වගේ වචන. මට තේරෙන විදිහට නම් සමහරලාට
ඒක එහෙම තේරෙනවා ඇත්තේ අර ඒ කියන්නේ කායानुපස්සනාව කියන එක ෂය වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ ඒක නැති කරනවා නැති වෙනවා කියන එකනේ. ඒ නැති වෙන්නනේ අපි දැන් ඇත්තටම ඔය සංඥාව හින්දානේ ඔක ඔච්චර කල් තිබුණේ. ඒ ඝන සංඥාව අයින් කරාම ඒක නැති වෙනවා. ඒ නිසා ඒ ඝන සංඥාව කියන එක අයින් කරන්න කියන එක. බලමු සපාරක් කහලා. ඔව්. මුද්‍රාගේ. අනිත් අයට කොහොමද ඒක තේරෙන්නේ? දැන් අර මම කියපු ටිකේදී අර දැන් සතිය ගැන චන්ද්‍ර කියන්නේ මට ඒක එහෙමම කියන්න නම් තේරෙන්නේ නැහැ. මට කියපු ටික පැහැදිලි. දැන් මේ සාකච්ඡා කරපු ටික පැහැදිලි. ඔව් ඒ ඇරෙන්න ඒකට ඇඩ් කරන්න දෙයක් නැහැ. හරි. චින්තකට කතා කරන්න පුළුවන්? මේ නිරන්තර කොහොමද තේරෙන්නේ? නෑ බබා මට තේරෙනවා කියපු දේ. මේ කොහොමද මමත් ඉන්නේ මේ මාවතේ තමයි ඉන්නේ. ඒ කියන්නේ බාප්පා කියපු ටික හරියට හරි. ඒක මෙහෙමයි දැන් අර කියනකොට සමහරක් ඒවාලක අර කියන්නේ එක පොලිම ටික පිළට කියවුන් නැති එක අර තනින් බාප්පා විශ්වාස මේවා කරේ. ඔව්. ඒකයි අර සමහර තැන්වලදී හරියටම මාවත ආවා. මේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට ආවයා. මට ඒක අර කියන්න වචන වලින් තේරෙන්නේ නැහැ කියන්න අමාරුයි මේ මොකද මම අර දැන් අර එක වචන වලට මේ අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ අවබෝධයෙන් අර යන රටාව විතරයි මට තියෙන හිතේ. මම තියාගත්තෙත් එහෙමයි. ඔය හාමුදුරුවෝ කතාවේ වුණත් මම එක වචනයෙන් මම තේරුම් ගන්න උත්සාහ කරන්නේ මට එහෙම වැඩක් නැහැ. මට මේ කතාවේ ගලා යන ඒ රටාවයි ඒක අවබෝධයට මට හිතට ඇඟට දැනෙනවා. ඒ අවබෝධ මාලාව තමයි මට වැදගත්. ඔව්. ඒක හරි. ඒක එහෙම ඉස්සරහට ගියාම මට තේරෙනවා මේ කොතනටද යන්නේ කියන එක හාමුදුරනේ කතාව කොහෙටද මේ පටන් ගත්ත තැන ඔය ඝන කියන එකනොත් ආවට ඒක පටන් ගන්න තැන ඉඳලා යනකොට අහගෙන යනකොට මට තේරෙනවා ඇඟට දැනෙනවා මෙන්න මේක මෙන්න මේතනයි මේ විදිහට යන්නේ කියන එක මට හොඳට අවබෝධ වෙනවා. හරි හරි. මට ඒකයි තර්ක කරන්න අවශ්‍ය නැහැ මොකද මම වැඩිපුර දැනුමක් දන්නේ නැහනේ. ඒ හින්දායි නෑ ඒකින්ද තමයි සමහර විට දැන් ඔය ඉතයට දැන් ඒකත් එක තර්ක කරන්න තියෙන්නේ යාළගේ අර වෙන දැනුමක් කියන්නේ බුද්ධ ආගම පිළිබඳ මීට වඩා හොඳ ලොකු දැනුම් තියෙනවනේ මට අපිට වඩා. මට තියෙන්නේ එහෙම එනකොට මට ගැටලුවක් නෑ ඒක. ඒක තර්ක කරන්න මට අවශ්‍යතාවයක් නෑ. හරි හරි. හොඳයි හොඳයි. මම ඉන්නේ අර එක මාවතේ ඒකටයි. හරි තේරෙනවා. හරි. කියන්න. දාගම දෙපු ටික මං ඇර. ඒකට දැන් ඔයා මේ ඔයා තමයි දැන් වැඩිම දන්නේ වගේ දැන් බලන්න යනකොට ඔය ඔක්කොම කියවන්නේ දැන් අහන්නේ අර හාමුදුරුවන් කියවන්නේ මේ එතකොට දැන් අර මට තේරෙනවා දැන් මේ නිරන්ත කිව්වේ අර කියන පිළිවෙලයි කියලා ඒකේ පිළිවෙලවල් දෙකක් තියෙනවා දෙපැත්තක් දැන් ඔක අහන එක්කිනාටයි අර අවබෝධයෙන් අහන එක්කිනාටයි දෙක දෙපැත්තකට තමයි පේන්නේ දැන් මට තේරෙන විදිහට ඔය දැන් අර මේ නිරන්ත කියන්නේ අපිට අර ගැඹුරු තැන ඉඳලා අපේ බලාගෙන යනකොට අර උඩ අපි දැන් හාමුදුරුවෝ ඝන සංඥාව කියන දණින් පටන් ගත්තට ඒක සංඥාව කියන වචනේ කිව්ව ගමන් ඇති අර ගැඹුරු තැනට යන්න. ඝන කියලා කිව්ව එකයි සංඥාව කිව්වම ඇති. එතකොට හිතෙන්නේ දැන් පිළිවෙලට කියනවා නම් ඇත්තටම කියවෙන්න ඕනේ අර ගැඹුරු තැනින්මයි. ඒ කියන්නේ මෙතන මේක සංඥාවකින් මේ පටන් ගන්න ඕනේ. ඒක සංඥාවක් නිසා තමයි මේ ඝනය ඇති වෙලා තියෙන්නේ. අර හාමුදුරුවෝ දෙපැත්තටම කියන මොකද අර හාමුදුරුවෝ කියලා තියෙනවා මේ මෙතන අහන ඉන්න අය සමහර අයට මේක කියනකොට තේරෙනවා සමහර අයට තේරෙන්නේ නැහැ. ඒක නිසා මම මේක ටිකක් තේරෙන්න දෙ කට්ටියට හරියන්නත් එක තමයි මම මේක කියන්නේ කියලා කියන්නේ. දැන් එතනදී දැන් අර මේ ආයිපරකට හොඳට අවබෝධයෙන් අහනකොට ඔය අපි ඔය කියන කතාවල් ටිකක් තව ටිකක් පැහැදිලි වෙන්න පුළුවන්. මේ එතනදී දැන් මම අර ඕකේ ඒ හාමුදුරුවෝ අර කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති බුරුම හාමුදුරු කෙනෙක්ගේ ලියපු පොතක තිබිච්ච මේ උදාහරණයක් තියෙනවා ඒක හරි ෂෝක් කියලා.
ඒකෙදී ඒ උදාහරණය මතකද කාටත්? චන්ද්‍රට එහෙම මතකද ඒක? මතක නෑ ඒකෙදී එයා කිව්වේ ඒක කිව්වේ මේ ගොඩාක් ලොකු පොත් ගොඩක් පිටු 200ක ලියන්න ඕන මේ විස්තරයක් මේ පොඩි උපමාවකින් කියලා කිව්වා තියෙන්නේ. ඒක මේ වෙන කොහෙවත් දීලා නැහැ කිව්වා. හැබැයි මෙයා මේ හාමුදුරුවෝ කිව්වා මේ අරයාගා විතරයි තියෙන්නේ, මේ මම කියන ටික විතරයි තියෙන්නේ කියලා. අපි ඒක තව ටිකක් ඉස්සරහට ගෙනියමු. දැන් අපි මෙතන කතා කරලා ඒ හාමුදුරුවෝ එතනදී කිව්වේ නිකන් ඒ උදාහරණයකට දීලා තියෙන්නේ එයා වැලි ගෝණියක් පුරවලා තියලා වැලි ගෝණිය හිල් කරලා ඉවර වෙලා ඊට පස්සේ වැලි ගෝණිය කරකවනවා. එහාට මේක රවුමට කරකවනවා. එල්ලලා තියෙන්නේ දැන්. ඉතින් අර වැලි ටික වැටෙනවා බිමට. බිමට වැටෙනකොට වැලි ටික අර කරකවන රවුමට කරකවන රටාව තියෙනවානේ. ඒ රටාවට අර වැලි ටික මෙහෙම වැටෙනවා. දැන් මේ වැටෙන වැලි ටික වැටුණාට පස්සේ කියන්නේ මේ රටාව විතරයි ඉතුරු වෙන්නේ. දැන් රටාව ගැන තමයි අපි කතා කරන්නේ. වැලි වැටෙනවා, වැලි උඩ ඉඳලා වැටෙනවා, ඒව මුකුත් නැහැ. මේ රටාව දකින්නවා විතරයි. ඊට පස්සේ ඇක්වා ඒක දැන් ඒ අරගල තියෙන වැලිනේ. එහෙම නෙමෙයි අපි වතුර කලයක් අරගෙන වතුර කලයක් පොඩ්ඩක් හීල් කරලා වතුර කලේ නිකන් කරවනවා කියන්නේ නිකන් මෙහෙම රවුමට උන්චිලා වගේ පද්දනවා. පද්දනකොට අර වතුර ටික වැටෙනකොට වතුර වැටෙන එක සමානයි. දැන් අපිට තේරෙන්නේ අපිට පේන්නේ වතුර ටිකක් තියෙනවා විතරයි කියලා. නමුත් ඇත්තටම මෙතන මේ කන්ටිනියස් ෆ්ලෝ එකක් තියෙනවා. ඒක තමයි අර මෙයා කිව්වේ මේ සන්තතිය අන්න හරි සන්තතිය කියන එකකින් අදහස් කරේ ඒ කියන්නේ මේක දැන් දිගට යන නිසා අපිට පේන්නේ මේක එකක් විදියට. අර රවුම වතුර ටික වැටලා තියෙන රවුම විදියට. නමුත් මේක ටික ටික වැටුණා කියලා තේරෙන්නේ නැහැ. ඒක වගේම තමයි අර ගඟේ කතාවත්. බුදුහාමුදුර ගඟක් යක්වනේ ගඟේ යනවා. අපි දැන් දැකලා තියෙන ගඟ ඊළඟ දවසෙත් කියලා කියනවා මේ කැලණි ගඟ කියලා. නමුත් ඇත්තටම එතන කැලණි ගඟ නෑ. එතන වතුර ටික ගිහිල්ලා ඉතුරු වතුර ටිකක් තියෙන වෙන වතුර ටිකක් තියෙන. ඒ සන්තතියද ගොඩනේ කිව්වේ? සන්තතිය. ඔව් සන්තතිය. ඔව්. ඒ කියන්නේ මේක මේ කන්ටිනියස්ලි වෙනස් වෙනවා. නමුත් අපිට පේන්නේ එකයි වගේ කියන එක. ඒක තමයි අර උදාහරණ දීලා කියලා තිබුණේ මේ අපිට මේ වෙන දේවල් ඔක්කොම එහෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට අපි මේක එකක් කියලා හිතනවා. ඒ කියන්නේ අපේ සිහිය තියෙන්නේ මේක එකක් කියලා හිතාගෙන අපි හිතා ගන්නවා. ඒක මුලාවක්. ඒක වැරදි. ඒක වැරදි කියලා හොඳටම තේරෙනවා ගඟ දිහා බැලුවොත්. ඒ වගේම තේරෙනවා අර වැටිච්ච වැලි ටික බැලුවොත් ඒ ටිකත් ඒ වගේ. ඒ වගේම තමයි අපේ ශරීරය. මේකත් මේ නිතරම වෙනස් වෙන එක අපි හිතනවා මේක එකක් කියලා. ඕක තමයි එතනදී ආමුදුරු කියන්නේ දැන් එතකොට ඔතන දැන් අර ගැඹුරු ස්වභාවය තමයි ඔතන අර සංඥාව කියලා අදහස් කරලා මේ ආමුදුරු කියන්නේ මේ ඒ නිසා අපිට මෙතනින් මේක ඔය සිදුවෙන දේවල් ඔහි සිද්ධ වෙනවා. අපිට කිසිම මේකේ ගෝචරතාවයක් නැහැ. අපි කොච්චර හිතුවත් මේක අපේ තමයි කියලා. එහෙම නෙවෙයි කියන්නේ. චින්තකර කියන්නේ කතා කරන්නද හදන්නේ? නෑ මම මේ මට ඔය ඕක කියනකොට ඔය උපමාව කියනකොට මට තව මේ උපමාවක් මතක් වුණා. උපමාව නේ උදාහරණයක්. දැන් අර ටිබෙට් බුදු බෞද්ධයෝ අර මේ පාට වැලි වලින් හදන්නේ අර මෝස්තර. ඔව්. එක දවස් ගානක් එක හදනවා. එක පාට මේ වැලි දාලා රතු නිල් කහ ඒ වගේ දාලා මොකද ඒක නමක් කියන මොන මණ්ඩලයේද කියලා. ඒක මේව කරලා අන්තිමට ඒගොල්ලෝ කරන්නේ ඔක්කොම එකතු කරලා වැලි ගොඩක් ගන්නවා. ඔව්. කඩලා දානවා ඔක්කොම. එතකොට මං දන්නේ ඒ කරන මිනිස්සු ඒක අවබෝධයෙන් කරනවද කියලා. නමුත් ඔය වගේ දෙයක් නේ. ඒ කියන්නේ අතන මෝස්තරයක් නෙමෙයි. ඒ මෝස්තරේ තමයි අපි ඔළුවේ තියෙන්නේ. නමුත් ඒක වැලි ගොඩක්. හරියට. ඒකට කියන්නේ මම දන්නේ මණ්ඩලාව හරිම කරේ. ඔය ඕක මට මතකයි මණ්ඩලාව. ඔව්. ඒක හදනවා මේ හාමුදුරුවෝ කරනවා ඒ වැඩි අර ගල්ලා මේ හාල්ලට වලින් දුක පාට කරපුව හාල්ලට වගේ වෙන් හදන්නේ ඒක. හරි වැලි වලින් හරි. ඔව් හාල්ලට. මේ හාල්ලට කිව්වේ මට මතක් වුණා මම එහෙම එකක් හැදුවා මේ ලංකාවේදී. අර සියවස තිබුණානේ පාසල් වල ඉස්කෝල වල 60 ගණන් වල.
ඒකෙදි අපි හැදුවා මේ අර අයියට මතකද දන්න දිසානායක සර් එහෙම එකතු වෙලා අර ඔය වගේ හාල් ඇට හදලා පාට කරලා හැදුවා මේ පොඩි ලාංඡනයක්. ඒක කියන්නේ ගහක් වගේ අකුත් එක්ක හදලා. දැන් ඕකම තමයි අර දැන් අර ඔයාගේ උදාහරණේ හරියටම හරි. ඒක තමයි මම හිතන්නේ එතනත් කරන්නේ අර අපේ ශරීරය අපේ මේ ඒක කියනවා අර මන්දාලාව හදනකොට කියනවා මේක තමයි මේ සංසාර කියන්නේ මේ සංස්කාර කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මම දැකලා තියෙනවා මේ ඕක තියෙනවා අර මේ ලිටල් බුද්දා කියලා මූවි එකක් තියෙන්නේ. ඒකේ පෙන්නනවා ඕක පොඩ්ඩක්. ඒකේ තියෙනවා මෙහෙම ඒගොල්ලෝ හදලා ටිබෙට් වල මේක තියෙන්නේ. ඒක හදලා මේ ඊට පස්සේ කියනවා මේක ඔක්කොම කඩලා දානවා කියලා. මේක තමයි සංස්කාරය සංසාරය කියලා. මේක නැති කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ එතන කතා කරන්නේ. දැන් ඔයා කියන උදාහරණයට ඇත්තටම ඒක තමයි මේ අපි ඔක්කොම මවාගත්ත දෙයක් තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. එතනයි ඔතන වෙනස තියෙන්නේ. හරියට හරි. මේ දැන් එතන මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකේදී දැන් මේක තමයි ටිකක් ඔතන ගැඹුරුම තැන ඔය. මේ දැන් අර අපි කතා වුණානේ ඝන සංඥාව කියලා. දැන් ওই ඝන සංඥාව කියන එකට සංඥාව කිව්වම අපිට තේරෙනවා මේක මේ අපේ මනසින් හදාගත්ත සංඥාව. දැන් ඕකනේ අපි ඉස්සෙල්ලා රූප සංඥාවගේ රූප ධර්මතාවය කියලා අපි කිව්වා. දැන් රුවන්වැලි සෑය කියලා හිතපු ගමන් අපි රුවන්වැලි සෑය කියන එක අපේ හිතේ මැවෙනවා. ඒක රූප සංඥාව. ඒක තමයි අපි රූප ධම්මතාවය කියලා කියන්නේ. එතකොට ඒ හැදෙන එකට දැන් අපි ඒ වගේම තමයි ඝන සංඥාව. දැන් ඔය ඒ වගේ අපිට කියන්න පුළුවන් ශබ්ද සංඥාව. ඒකට කියන සෝත සංඥාව එහෙම කියලා කියනවානේ. ඒ කියන්නේ සද්දයක් ආවමත් ඒ සද්දේට සංඥාවක් හදා ගන්නවා. ඒ සංඥාව තමයි ඒකේ රූපයක් තියෙන සද්ද රූපය. මේ සද්දේ එන්නේ වාහනයකින්. එහෙම නැත්නම් මේ සද්දේ එන්නේ කුරුල්ලෙක්ගෙන්. මේ සද්දේ එන්නේ බල්ලෙක්ගෙන්. එහෙම නැත්නම් කුකුලෙක්ගෙන්. ඔය ඔක්කොම එන්නේ රූපයක් එනවා එතනට. එතකොට රූප සංඥාවක් හැදෙනවා මේ සද්ද ඇහුණාම. ඊළඟට ඔය අපිට අපිට දිවට රස දැනුණාමත් අපිට තේරෙනවා මේක මේ අඹ ගහෙන් මේ අඹ ඇටේ මේ අඹ ගහෙන් එක්ක මේක මේ ඇපල් ගෙඩියකින් ඔය ඔක්කොම එනවා ඒ සංඥාව. ඒ වගේම තමයි මේ අපේ ස්පර්ශය. ඒක තමයි ඝන සංඥාව කියන්නේ. දැන් අපි මොකක් කරයක් ඇල්ලුවා මේක තදයි කියලා තේරෙනවා කියන්නේ මේක ඝන කියන සංඥාවෙන්ද මේක තේරෙන්නේ. නැතුව මෙතන ඝනත ස්වභාවයක් නැහැ කියන එක විද්‍යාඥයෝ දැන් ඔය භෞතික විද්‍යාව කරන අය ඔක්කොම කියනවා. දැන් අපි හිතමු මේසික කියන සොලිඩ් කියලා ගත්තට මේක ඇතුලේ තියෙන්නේ පරමාණු ඇතුලේ කොච්චර මේ කියන්නේ මේක වෙනස් වෙනවා. ඒක ඇතුලේ ඉඩසක් තියෙනවා. ඒක විද්‍යාඥයෙක් කියනවා Tamanට පුළුවන් නම් ඒ ඉඩස පෙනට්‍රේට් කරන්න අපිට පුළුවන් මේ අතින් ඇඟිල්ල දාන්න කියලා ඕන ඝන දෙයක් ඇතුළට. ඒක ඒගොල්ලෝ නිකන් මේ කියන්නේ තියරිටිකලි ඒගොල්ලෝ විශ්වාස කරනවා මේක කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අපි දන්නවනේ මේ භාවනාව දියුණු කරපු සමහර අය ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. දැන් අර දීපමා කියලා මම කිව්වේ. එයාට පුළුවන් මේක කරන්න. දැන් ওই දෙකම කෙරෙන්නේ මොකද කොහොමද? අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර ඒ විදිහට අඳුනගන්නේ අපේ සංඥාවක් විදිහට. මොකද ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක මේ තව දුරටත් පල්ලෙහාට අපි දැන් ඒ වචන වලින් දුන්නට අපි මේ කතා කරන්නේ හෙලවන කියන්නේ අපි ආපෝ කියලා කිව්වහම අපි අර මේ උෂ්ණත්වය වගේ ඒ වගේ ආපෝ කියලා කියන්නේ ඇත්තටම අපේ මේ තියෙන මේ ප්‍රසාරණ තියෙන ස්වභාවය. ඒක ඇත්තට කෝහිර ස්වභාවය. ඊළඟට තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය හරි සීතලත්වය හරි ඒ ටික. මේ වායෝ කියලා කියන්නේ වායෝ ස්වභාවය අර පුම්බන්න පුළුවන් ස්වභාවය. පඨවි කියලා කියන්නේ ඝන කියන ස්වභාවය. දැන් ඔය ඔක්කොම සංඥාවක් ඇත්තටම. දැන් ඔය සංඥාවක්. දැන් ඒක සංඥාවක් කියන එකෙන් මම අදහස් කරන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වනේ අපි රතු පාට කියලා කිව්වම මගේ හිතේ තියෙන රතු පාට නෙමෙයි ඕගොල්ලන්ට මතුවෙන්නේ. ඕගොල්ලන්ට සමහරවිට මෙරූන් මගේ හිතේ හැටියට ඕගොල්ලන්ට පේනවා ඇති රතු කියන්නේ මෙරූන් පාට. එහෙම නැත්නම් තව මොකක් හරි වෙන පාට. මොකද අපි දැන් ඔය කිව්වට තමන් හදාගත්ත පාට තියෙන්නේ එතන. කොච්චර රතුයි කිව්වත් අපි අර සම්මුතියක් වශයෙන් රතුයි කිව්වට.
ඒ වගේම තමයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒවත් අපේ සංඥාවකින් අදාගත්ත අපිටම ආවේගික වූ ආපෝ තේජෝ වායෝ පඨවි. දැන් ඕක ආපෝ තේජෝ වායෝ පඨවි අපිටම අදාළ වූ අපිටම විතරක් යුනික් වෙච්ච එකක් කියන එකේ තේරුම මොකද දැන් අපි කොච්චර ආපෝ තේජෝ වායෝ පඨවි කියලා කිව්වත් ගොඩක් දෙනෙකුට වැටෙන්නේ පඨවි කියපු ගමන් හරි ලෑල්ලක් හරි එක්ක ගලක් පඨවි කියලා තියෙන. නමුත් දැන් මේ කියන පඨවි කියන්නේ ගල ඇතුලේ තියෙන ද්‍රව ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, ඊළඟට ඒක ඇතුලේ තියෙන ඉඩස ඒවා වෙන් කළා තමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ. අර මේ එක බණක මම ඇහුවා ඒ ආමතුරු කියන්නේ හැම දෙයකම හැම ද්‍රව්‍යයකම ඔය හතරම තියෙනවා. නමුත් මේ අර මතුවලා පේන වැඩිපුර තියෙන ධාතුව තමයි අපි මතුවලා පේන්නේ. හරියට දැන් ඒක හිම වෙනවා කියන එක තව එකක් කිව්වා හොඳ එකක්. දැන් ඒක වෙන්නේ තමන්ගේ තියෙන නාම මාත්‍රේ කියන්නේ තමන් තුළ දින අධ්‍යාත්මයේ තියෙන ඒ ඇලීම් සහ ගැටීම් නිසා වෙනවයි කියන එකට උදාහරණයක් විදිහට කිව්වා දැන් සමහර වෙලාවට කෙනෙකුට තරහ ගියා. තරහ ගියාම ඒක ඇත්තටම ආවේගයක්නේ. ඒක නිකන් සාමාන්‍ය ආවේගයක්. නමුත් ඒ තරහ ගිය ගමන් අපේ මූණවල් ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒක වෙන්නේ කොහොමද? මේක ඝන ස්වභාවයෙන් තිබිච්ච මූණ වෙනස් වුණේ කොහොමද? මේ ආවේගයක් නිසා. එතකොට විද්‍යාඥයෝ නම් කියයි මේකේ මෙහෙම හෝමෝන් එකක් වැඩි වුණා, මේකින්ද ලේ ගමන වැඩි වුණා, ඊළඟට මේක නිසා කළු වෙලා ගියා. අරම මේවා කළා විස්තර කරලා ගියයි අර මේ භෞතික විද්‍යාවයි ජීව විද්‍යාවයි එකතු කරලා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ ෂණයකින් Tamanට තරහ ගිය ෂණයකින් Tamanගේ මූණේ තියෙන මාංශ ශෛලිය ඔක්කොම වෙනස් වෙලා අනිත් එක්කෙනාට විද්‍යාමාන වෙනවා මේ අර තිබිච්ච මේ ඝන තත්ත්වෙ නෙවෙයි දැන් වෙන තත්ත්වයක් තියෙනවා. මම මේ ඝන කියලා පාවිච්චි කරේ අර වචනේ හින්දා අර තිබිච්ච මූණ අර ප්‍රසන්න මූණ නෙමෙයි තියෙන්නේ දැන් තියෙන්නේ රෞද්‍ර මූණ. ඒක වෙනස් කරේ කොහෙන්ද? අපේ අර තිබිච්ච ආවේගය වෙනස් වෙච්ච හින්දා. ඒ වගේම තමයි මේ ආම්දුරෝ කියන්නේ දැන් ඔය ආම්දුරෝ කියන්නේ ඒක තමයි සිද්ධිය. ඒ කියන්නේ අපේට මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක අපේ අධ්‍යාත්මයේ අඳුනගෙන තියෙන විදිහින් තමයි මේක වෙන්නේ. ඒක අමතක කරපු ගමන් ඒ කියන්නේ අර මනසේ තියෙන ඒ සීමාවල් ටික අයින් වෙච්ච ගමන් ටක් ගාලා ඒකම ප්‍රශ්නයක් නෑ. මට ඒකට පොඩි උදාහරණයක් මතක් වුණා මේ ප්‍රැක්ටිකලි වෙච්ච දේ. මම දැන් මෙහි අර තියෙනවානේ මේ අර මොකද්ද මේ ජපනීස් රෙස්ටොරන්ට් තියෙනවා. ඒක උයනවා අපි ගිහලා වාඩිලා වටේට වඩනවා මැද්දේ උයලා අපිට ඒ වෙලෙම හදලා දෙනවා. හැබැයි ඒ කුක්ලා කරන්නේ ඒගොල්ලෝ පොඩි පොඩි සෙල්ලම් දානවා. එක්ක පිහිය විසි කරනවා, එක්ක බිත්තරයක් උඩ දාලා අල්ලලා පෙන්නනවා. ඒ වගේව කරනවානේ. ඉතින් එක්කෙනෙක් කරේ එයා කෙලින්ම එතන තියෙන ඔයිල් එකක් ඒකට මෙහෙම අත දාලා අරගෙන ගින්දර තිබ්බා. ඇඟිල්ල දික් කරලා ඇඟිල්ලට ගිනි තිබ්බා. තිබ්බම ඇඟිල්ල ගින්දරපත් වෙනවා. කළා මට කිව්වා මටත් කරන්න කියලා. මම ඒ වෙලාවේ කිසි දෙයක් මගේ හිතට ආවෙ නැහැ. මේක පිච්චෙයිද නැතේයිද මොකද මමත් අග්ගලන් ඇඟිල්ල දාලා ඇල්ලුවා. එයා ගින්දර තිබ්බා මමත් අල්ලන් හිටියා. අනිත් හිටපය ඔක්කොටම පුදුමයි. මටත් පුදුමයි ටිකක් කියලා කියලා පස්සේ මම මොකද්ද මේ කරේ කියලා. ඒ මොකද මම ඒ වෙලාවේ හිතුවේ නෑ මොකක්ද. මම ඒ වෙලාවේ අර වෙච්ච කරපු දේ කරා. හැබැයි ඊට පස්සේ මට තේරුණා ඒ කියන්නේ වතුර වගේනේ තියෙන්නේ. අර ඇඟිල්ල කෙලින් අල්ලගෙන ඉන්නකොට ගින්දර උඩට යන්නේ. ඒකෙන්ද ඇඟිල්ල පිච්චෙන්නේ නෑ. ඒක දැනගත්තේ පස්සේ මම. නමුත් අර ඒ වෙලාවේ මට ඒ වෙලාව කිපිලා මම අර හිතන්නේ නැතුව ඒක කරා. ඒක වගේ තමයි දැන් එතකොට මම ඒක අදහස් කරේ අපි හිතකොත් තමයි අපි අපේ සීමාවල් එකතු කරගන්නේ.
අපි හිතන්නේ නැතුව අපේ අවධානය ගෙනිච්චොතින් එළඹගත් සිහිය ගෙන ගන්න පුළුවන් නම් අපි මෙච්චර කල් ගෙනාපු බැඳීම් ඔක්කොම අයින් කරලා අපේ සතිය උඩට ගන්න පුළුවන් නම් මේ ඔක්කොම අයින් වෙනවා. ඒක තමයි සතර සතිපට්ඨානය කිව්වේ. බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානය කිව්වේ හතරකට කැඩුවා මේ තියෙන අයින් කරන්න ඕන දේවල් ටික බුදුහාමුදුරුවෝ දැක්කා. මුලින්ම අයින් කරන්න ඕනේ තමයි මේ කායानुපස්සනාව. මේ කය ගැන කියලා කයයි කියලා හිතාගෙන ඉන්න එක අයින් කරගන්න. ඊට පස්සේ භාවනා කරන අයට තේරෙන්නේ නැති කය ගැන කය සැහැල්ලු වෙන්න ඊළඟට ඉතුරු වෙන්නේ වේදනාවල්. වේදනාවල් කියන්නේ මේ දඟලන වේදනාවල් රිදෙනේමයි කියන එක නෙමෙයි. වේදනාවයි කියලා කියන්නේ අපිට දැනෙන දැනීම. තද ගතිය හරි ඒව නැතුව හරි එහෙම නැත්නම් අපිට සුඛ වේදනාව දුක් වේදනාව එහෙම නැත්නම් සුඛත් නැති දුකත් නැති වේදනාව කියන එකනේ උතන වේදනානුපස්සනාව කියන්නේ. ඒවා ටික හරියට අඳුරගෙන සිත එළියට ගන්නවා එතන. සිත නෙමෙයි ඇත්තටම මේ සතිය එළියට ගන්නවා. ගන්නකොට අර හිත අයින් වෙන එතන. ඒ අඳුනගත්ත දේ නැති වෙලා යනවා. ඊට පස්සේ හිතවිලි එන්න ගන්නවා. ඒ සිතවිලි එන්න ගන්නකොට ඒවත් අයින් කළා දානවා. එන අපේ සිහිය ඒවත් එක්ක ගැටෙන්නේ ඇලෙන්නේ නැතුව අතාරිනවා. ඊට පස්සේ එන්නේ ඊළඟට ඔය මේ ධර්මතාවය. අපි තුල ඇතුලේ තියෙන ධර්මතාවය. ඒ ටිකත් එනකොට ඒවට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැතුව අයින් කරාම අන්න අපේ සිහිය සතිය සමාධිගත වෙනවා. මට ඒකයි තේරුනේ හොඳටම. දැන් අපි සම්මා සති සම්මා සමාධි කියලා කියනවානේ. ඒ සම්මා සති කියන එකෙන් අදහස් කරන්නේ අපි ඔය ගැටෙන්නේ නැලෙන්නේ නැතිව සතිස්ථිත කිලියට ගත්තට පස්සේ අපි ඊළඟට සමාධිගත වෙනවා. සමාධිගත වෙනවා කියන්නේ දැන් ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති තැනක ඉන්නවා. ඒක තවදුරටත් ඇතුළට යනකොට තමයි අපි ඔය ශුන්‍යතාවය කියලා කියන්නේ. එතකොට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සමාධිපච්චය යථාභූත දස්සනා කියලා කිව්වේ. දැන් අර ශුන්‍යතාවයේ කියන තැනට යන්න අනිත් ඒවා නිකන් යථා තත්ත්වය දකින්න. යථා තත්ත්වය දකින්න එකද මේ හාමුදුරුවෝ මේ දේශනාවේදී කියනවා. අර වගේ අර ඝන සංඥාව දකින්න එක තමයි යථා තත්ත්වයෙන් දකින්නවා කියන්නේ. ඒ යථා තත්ත්වයෙන් දකින්නවා කියලා කියන්නේ මේකේ මේ ඇති වෙවි නැති වී යන ස්වභාවය නිසා ඒකට ආත්මයක් නැහැ කියන එක තමයි නියම විදිහට අඳුරගන්නේ. අන්න ඒ ටික තමයි ඔය ගොඩක් දෙනෙකුට අමතක වෙන එකක්. ඔය අයියාර කිව්වා වගේ අර කායනුපස්සනාව ගැන භාවනා කරන අය වුණත් ඒගොල්ලෝ මේක නැති යනවා කිව්වට එතන තියෙන අර තමන්ගේ අර ආත්මය ඒකට සම්බන්ධ වෙලා තියෙන එක එතනින් අයින් කරගන්න විදියක් දන්නේ නැහැ. ඒක ගැන හිතන්නේ නැහැ. ඒක ගැන සතිය වඩන්නේ. එතකොට ආයේ ඒක හිමමයි නිකන් මොකක් හරි පොතක් කියවුවා වගේ ඒ ටික කටපාඩම් තියෙනවා. ශරීරය අනිත්‍යයි දුක්ඛයි කිය ඉන්නවා. මොකද අර සිහිය තාමත් අර මනසත් එක්ක පටලැවිලා. ඒක නැත්තම් මනස ඇතුලේ තියෙන. ඒකයි. ඒක තමයි මම අර දෙවෙනියට කියන්න ඕන කියපු එක. දැන් ඒකත් හරියට කතා වුණා. ඒක හොඳයි. කොහොමද දැන් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු? බාස්නේ කියන්නේ ඊළඟ බාප්පේ අර ඔය සමාධියේදී ඉස්සෙල්ලා කිව්ව නේද කාණ්ඩ 3ක් 4ක් විතර වගේ අයින් කර යනවායි කියලා. ඔව්. ඒකට ධාන්‍ය කියලා කියන්නේ අපි. ධාන්‍ය මේ විකේ ධාන්‍ය ලැබනවා කියලා කියනවා නේද? නෑ ඒ කියන්නේ ධාන කියලා කියන්නේ ධාන. ධාන කියලා කියන්නේ ඔව් ඒක වෙනස්. ඒක පොඩ්ඩක් වෙනස්. හැබැයි මෙහෙමයි දැන් ඒක ධාන කියලා ඒක සමාධියෙන් නේ ඉවර ඒක සමාධියෙන් නේ ඉවර වෙන්නේ. ඔව් සමාධියෙන් තමයි ඉවර වෙන්නේ. ධාන කියන එක ඇවිල්ලා එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න මට. කියන්නේ. ඔව් හරි. හරි බාප්පා. දැන් ඔය තව ටිකක් ගැඹුරට ගෙනිච්ච ඔය ප්‍රශ්නේ අහලා මේ ඕවත් ඔය ඇත්තටම ඔය වචන ටික සම්බන්ධ වුණේ මේ හාමුදුරු කතා කරලා පස්සේ මට තේරුණේ මේකනේ මේ මෙච්චර මේ මිනිස්සු බොහොම අමාරුවෙන් ධාන කියලා කියන්නේ මේක තමයි කියලා. හරි. හොඳයි. බාප්පා ඔය ඉස්සෙල්ල කතාවෙත් ඔක ගියා නේද ඔය හාමුදුරුවෝ මම එතත් ඔක මතක රග්ගිය සතියේද කොහෙද ශූන්‍යතාවේදී. ඔව්.
ශූන්‍යතාවය කතා කරනත් ඔය හාමුදුරුවෝ ඔය ඔතන දැන් ඔය වගේ බාපදෙන් කිව්ව විදිහට මම දැන් දාන්නේ කියලා අදහස් කරියට නැති සමාධියෙන් පස්සේ ඉස්සර නැති යන දෙක ගැන තුන ගැන කතා කරා. ඒකට කියන්නේ ධානය කියලා. මම නෑ ධානය කියලා කිව්වේ නැහැ. එතනදි කිව්වා සමාධිය ලබන්න ඉස්සෙල්ලා මේ අපි තුනක් විතර ආපස්සට ගියාම කියමුකෝ. ආපස්සට ආපුවාම ඊට පස්සේ යා කිව්වා මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ අපි භාවනා කරලා මෙන්න මේ වගේ මට්ටමේ ඉන්නකොට අපි එතනින් තව දෙයක් නැති කර ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ආයෙත් අපි ඒකත් අපි එතන ඉඳලා කල්පනා කරලා මේ භාවනා කරලා ඒක නැති කර ගන්නවා කිව්වා. ඊට පස්සේ ආයෙත් නැති කරලා ඊට පස්සේ තමයි සමාධියට එනවා කියලා කිව්වේ. ඒක පාපේ දැන් දෙපොත් කියුණා ඒ දේ. මේක මම ඒ දෙක ගැලපුවලා වැහුවේ. හරි හරි අපි ධානයක්ද කියන දේ තියෙන්නේ. ඔව් ධානය කියන එක තමයි කතා කරන්නේ. අපි දැන් ගොඩක් දෙනෙක් කියනවා කියන්නේ ඇත්තටම ධානය තියනවා කියලා කියනවා. මේ අපි දැන් කතා කරන බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ වැඩි හරියක් කතා කරේ සතර ධානය කියලා. හැබැයි ධාන 8ක් තියෙනවා කියලාත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ ධාන 8 ගැනත් මම විස්තර කරා. ඒ ධාන කියන එක ඇවිල්ලා මීට පොඩ්ඩක් එහාට යනවා. දැන් අර දැන් නිලන්ත අහපු ප්‍රශ්නේ ඒ ධාන කියන එක වෙනමයි කියන්නත් බෑ. මොකද ධාන ඇති වෙනකොට සතර සතිපට්ඨානේ කටයුතු අයින් වෙනවා. ඒකෙන් තමයි ධානගත වෙනවයි කියන එකේ අදහස. දැන් මේවයි ඔය දැන් අපි ඔය වචන ඒ කියන්නේ වෙනම පැති කඩක් අරන් කතා කරාට වෙන්නේ එකම දේ. අර මේ ශූන්‍යතාවයට යනවයි කියන එක. එහෙම නැත්නම් නිවනට යනවයි කියන එක. ඉතින් ඒ නිසා දැන් නිලන්තගේ ප්‍රශ්නෙට මම පොඩ්ඩක් පස්සේ කතා කරන්නම් ඒකට උත්තරේ දෙන්න තව ටිකකින්. මම ඉතින් මම අනිත් අයකින් අහමු මේ දැන් අර අපි දැන් කතා වුණානේ සතර සතිපට්ඨානේ මේ අයින් කියන්නේ සිහිය මේ තියෙන ඝනත්වේනුයි වේදනා තත්වේනුයි සිතිවිලි වලිනුයි ධර්මතාවයන් වලින් අයින් කරගන්න එක කියන එක. ඒකට මොකක්ද ඔයගොල්ලෝගේ තියෙන අදහස මේ චන්ද්‍රට දෙන්නද? ඒ ටිකෙන් ඔක්කොම අයින් වුණාම එතෙන්දි නේද අපි ඒ කියන්නේ දැන් අර නන්දේ ඉස්සර කියපු විදිහට අපි අර එක තලයකට එනවා කියලා කියන්නේ. මට හිතෙන්නේ ඒකද කියලා. ඔව් ඒක තමයි අපි වෙන් වෙනවා. අර සිතිවිලිත් එක්ක තිබිච්ච يعني සිතිවිලි වලින් ඒව අල්ලගෙන හිටියේ ඔක්කොම. ඒ සංඥා ටිකක් නේ ඒ සංඥා වලින් අයින් වෙනවා. හරි. ඒක තමයි. ඒක ගැන අපි තවට එනවයි කියන එකයි මට පැහැදිලි වෙන්නේ. හොඳයි. ඒක හොඳයි. අපි එතනින් එහාට යන ටික අපි පස්සේ තව ටිකකින් කතා කරමු. මේ දැන් අර නිලන්ත ඇහුවේ මේ ප්‍රශ්නේ තමයි. එතනින් එහාට තියෙන ටික. මේ කොහොමද චින්තකල කතා කරන්න පුළුවන්? ඔව් පුළුවන්. මේ නෑ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට එකඟයි. ඒක තේරෙනවා. ඉතින් ඒ අර තලයට යන එක තමයි අපි මේ ප්‍රායෝගිකව කරන්න ඕනේ. හරියට. ඒ තලයට. හරියට. කොහොමද කුරුණෑගල පැත්තේ අක්කා එහෙම බුත් තියෙනවද විශේෂයක් අයියට? නෑ විශේෂයක් කියන්නේ. අක්කා කොහොමද? නෑ කියනවා. හරියට. මේ ඇතිනේ අපි මේ සපොට්ටක්. ඔව් මට තේරෙනවා. දැන් එතෙන්දී අර තලයකට යනවා කියන එක තමයි දැන් ඕක දැන් මම අර දැන් අද විස්තර කරේ දැන් මේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වලින් අයින් වෙලා සිහිය වැඩි කරගන්නවා කියන එකනේ. දැන් ওই ටික ඔහොම විස්තර කරේ නෑ මම ඉස්සර කරන්නේ අපි නිහඬව ඉස්සර වාඩි වෙනවා. වාඩි වුණාම අපේ ඇඟේ තියෙන සෑහළු ගතිය අඳුන ගන්නවා. ඊට පස්සේ ටිකක් කරලා යනකොට අපේ ඇඟේ තියෙන මේ වේදනාවල් ටික අයින් කර ගන්නවා. ඊළඟට ඒ දැනීම අපිට කකුල් අපිට නී එක රිදෙනවා. කියන්නේ දන හිර රිදෙනවා. හරි මොකක් හරි එක තියෙනවා. ඒවා ටික අයින් කර ගන්නවා. ඒවෙන් ඈත් වුණාට පස්සේ ඊළඟට එන අනිත් සිතුවිලි වලින් අයින් වෙනවා. ඊළඟට අයින් වෙලා යනකොට ඇත්තටම අපි අර නිහඬ නිසසලතාවයේ දුරට යන්න
අපේ තියෙන අර පංච නීවරණ ධර්ම වලින් එන බාධාවල් ඔක්කොම නැති වෙලා යනවා. අපේ වීරිය වැඩි වෙනවා. වීරිය වැඩි වෙනකොට අපේ කම්මැලිකම නැති වෙලා යනවා. ඊට පස්සේ අපි තවදුරටත් ඔහොම යනකොට අර අපි එක තලයකින් තව තලයකට යනවා. ඒ තලයෙන් තව තලයකට යනවා. ඒ තල ඉබේම අපි හොඳට විමසිල්ලෙන් බලන් ඉන්නවා නම් ඒවා ඉබේම වෙන තලවලට යනවා. ඒක අපි අඳුනගන්න එක විතරයි තියෙන්නේ. හොම ගිහිල්ලා එක තැනකට ගියාම ඒ තලයේ මුකුත්ම නැහැ. එතන දුක කියන්නේ මොකද්ද? දුක නැtei කියන්නේ මොකද්ද කියන තැනට යනවා. ඕක තමයි මම ඔය දිගටම කියන්නේ ගියේ. අර හැබැයි ඔය දැන් අපි ඒකට එකතු කරා බුදුහාමුදුරුවෝ කියපු මේ ඒ වචන ටික ඒ ටිකට. දැන් ඕකේ අර ටික ගැඹුරට යන ටික තමයි ඔය දැන් නිලන්ත ඇහුවේ මේ ධ්‍යාන ගැනයි විස්තර ගැන. ඒක දැන් මම සසඳගෙන තියෙන මේ හාමුදුරුවෝ කියපු දේවත් එක්ක මම ඒකට අපි ඒක ගැන කතා කරමු දැන්. තව ටිකකින්.